ආයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම 2021 දෙසැම්බර් මාසේ 8 වෙනිදා 1:52ට සිකුරු ග්‍රහයා මකර රාශියට පැමිණෙනවා. මෙම මකර රාශියට පැමිණීම සිදු වෙන්නේ උත්‍රසල නැකතෙන්. ඒ වගේම තමයි දෙසැම්බර් මාසේ 8 වෙනිදා පැමිණිලා 2021 දෙසැම්බර් මාසේ 30 වෙනිදා ධනු රාශියට යනකම්ම එම රාශිය තුල රැඳී සිටිනවා. මෙය සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. මේ සාමාන්‍යයෙන් සිදු වෙන්නේ වසර එකහමාරකට පසුව. නැත්තම් මාස 18කට පස්සේ සිදුවෙන සුවිශේෂ ග්‍රහමාරුවක්. ඔන්න බොහෝ අයට මේ ග්‍රහමාරුව වැදගත් වේ. සාමාන්‍යයෙන් ඔන්න කලා ශාස්ත්‍රයේ උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරන ග්‍රහමාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. කලා ශාස්ත්‍රයේ නිරත වන ඔබට ඉතාමත්ම සාර්ථකව ඒක වැඩ කටයුතු නිම කරගන්න පුළුවන් වගේම ඔබට කලා ශාස්ත්‍රයේ ඉන්න ප්‍රධාන කෙනෙකුට හොඳ ප්‍රවීණ කෙනෙකුට මාරක අපලතාවයක් ගෙන දෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව තුළ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා මේ ග්‍රහමාරුව පිළිබඳව තවත් දැනගන්න. රුක්ෂාන් ජයසේකර සිකුරු මාරුව කියලා අන්තර්ජාලයේ සර්ච් කරන්න. YouTube එකේ සර්ච් කරන්න. එතකොට ඔබට මේ ගැන දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙම ග්‍රහමාරුව තුල මම ඔබට කියනවා අපල තත්වයන් තියෙනවා නම් සුබඵල තත්වයන් තියෙනවා නම් ඉතින් අපල තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන්න ඕන දේවල් වත්පිළිවෙත් සිදු කරගන්න කියලා මම ඔබට කියනවා වගේම ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් පුද්ගලිකව මට කතා කරන්න. මට ඒක පුළුවන් දෙයක් නම් මම විසඳලා දෙන්න උත්සාහ කරනවා හැම අවස්ථාවකදීම. අපි ලග්නයෙන් ලග්නයට පලාපල සඳහා යොමු වෙමු. අපි මේ සූදානම් වෙන්නේ කුජ ග්‍රහය ලග්නාධිපති වූ මේෂ ලග්නයට මෙම ග්‍රහමාරුව බලපාන්නේ කොහොමද කියලා කතා කරන්න. මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන විදිහට ග්‍රහ ගෝචර ගමන ගැන හිතන්න. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැනි රාහු ග්‍රහයා ඉන්නවා. තුන්වැනි ග්‍රහයින් නැහැ. හතරවැනි ග්‍රහයින් නැහැ. පස්වැනි ග්‍රහයින් නැහැ. හයවැනි ග්‍රහයින් නැහැ. හත්වැනි ග්‍රහයින් නැහැ. අටවැනි රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. නවවැනි ග්‍රහයින් නැහැ. දහවැන්නේ චන්ද්‍රයා සිකුරු ශනි කියන ග්‍රහයින් රැඳී සිටිනවා. 11වැනි ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 12වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි මේෂ ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුවේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙම ග්‍රහ ගමන අතිශය වැදගත් වෙනවා. මොකද හේතුව ඔබගේ සිකුරු ග්‍රහය 10 වෙනිට තමයි පැමිණෙන්නේ චන්ද්‍රය සහ ශනි රැඳී සිටින අවස්ථාවක. ඔබට මෙම ග්‍රහමාරුව තුළ සමාජීය වශයෙන් ඉතාමත්ම පිළිගැනීමක් ලැබෙන, ඔබ කරන කියන දේවල් වලට බොහෝ අයගෙන් උදව් උපකාර ලැබෙන, ඔබ සමාජ වැඩ කටයුත්තක් කරනවා නම්, තමන්ගේ ගෙවල් දොරවල් වැඩ කටයුතු කරනවා නම් එයට සමාජීය සහ ඔබ ආශ්‍රය කරන ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. ඒ වගේම තමයි දෙවැනි රාහු ග්‍රහයා ගමන් කිරීමත් එක්ක ඔබගේ ආර්ථික තත්වය ධනය තරමක් හානිකර වෙන්න පුළුවන්. ඒ ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ නොසිතන දේවල් වලට මුදල් නිකරුණේ නාස්ති වෙලා වියදම් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව ප්‍රශ්න පැන නගින්න පුළුවන්. නීතිමය කරුණු කාරණාවන් වලට මුල් වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ දරහිස් ආශ්‍රිත රෝග තත්වයන් වර්ධනය වීමේ ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් වඩාත්ම වැදගත් වෙනවා. ඔබගේ විවාහය ගැන කතා කරනකොට විවාහය වගේම ආදර සම්බන්ධතාවයන් තිබෙන උදවියට ගැටලු ප්‍රශ්න පැන නගින්න පුළුවන්. එයට වැඩිහිටියන්ගෙන් විරෝධය පැන නගින්න පුළුවන්. විවාහ නොවී සිටි අයට තම විවාහය තව තවත් ප්‍රමාද වෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ අනතුරු තත්වයන් නැති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා වගේම ඔබ සෞඛ්‍ය ශාස්ත්‍රයේ රැකියාවල නියැලෙන උදවියට මෙම කාල සීමාව ඉතාමත්ම යහපත් බව තමයි පෙනෙන්න තිබෙන්නේ. රැකියාවෙන් උසස් වීම ලැබෙනවා. ඒ වගේම තමයි ගොවි ජනතාව ඒ වගේම තමයි කුෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබට මෙම ග්‍රහමාරුව තුළ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට ඉඩකඩ තිබෙනවා අඟහරුවාදා දවසක
කතරගම දෙවියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. කතරගම දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරන්න. එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ වෘෂභ ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. වෘෂභ ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව ඉතාමත්ම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට 8 වැන්න ඉඳලා 9 වැන්නට තමයි මෙම ග්‍රහමාරුව සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඒකින්ද මම මේ කියන දේ සරලව තේරුම් ගන්න පුළුවන්. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තට පස්සේ මම මේ කියන විදියට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ලග්න ස්ථානයේ රාහු ග්‍රහය රැඳිලා සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳිලා සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ සිකුරු ශනි චන්ද්‍රය රැඳී සිටිනවා. දහවැන්නේ ගුරු ග්‍රහය රැඳිලා සිටිනවා. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න වෙන්නේ. මෙම කාල සීමාව තුළ වෘෂභ ලග්න හිමියන් ඔබ මුදල් ගනුදෙනු සිදු කරනවා නම් බොහොම ප්‍රවේශමෙන් වංචාකාරයන්ට අහු වේවි. ඔබ මුදල් යම් කෙනෙකුට දුන්නොත් නැවත ලැබෙන බවක් පේනෙන්නට නැහැ. ඉතින් ඒකින්ද ඒ ගැන ඉතාමත්ම අවධානයෙන් යුතුව වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම යහපත් වේවි. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් විවාහ වෙන පාර්ශවයෙන් ඉතාමත් හොඳ දෑවැද්දක් ලැබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ වාහනයක් සම්බන්ධව ඔබගේ අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබට අයිති දේපලක් නැති වෙලා යන්න පුළුවන්. ඔබට මව් පාර්ශවයට හිමි දේපලක් නොලැබී යන්න පුළුවන්. හැකියාවක් තිබෙන කාලයක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු හදාරන උදවියට අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. වගේම විදේශ අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන උදවියට එයින් යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ විවාහය සඳහා ඉතාමත්ම හොඳ සහකාරුවෙකු ලැබේවි. ඔබ විවාහ නොවී සිටි අයෙක් නම් කාන්තාවක් හෝ පිරිමියෙක් නම් ඒ සඳහා ඉතාමත්ම වාසනාවන්ත මංගල යෝග උදා වෙන කාල සීමාවක් විවාහයෙන් පසු ජීවිතය අතිසාර්ථක වේවි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ඔබ විදේශගත වෙලා උසස් අධ්‍යාපනයේ සහ තාක්ෂණික විෂයන් හදාරන අයට ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. රැකියා කටයුතු වලත් එවැනි රැකියා කටයුතු කරන උදවියට උපදේශන වෘත්තීන් වල නියැලෙන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඔබ බලාපොරොත්තු නොවන විදිහේ රැකියාවේ සුබදායක පැති බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් මේ එකක් තුල සිකුරාදා දවසක කතරගම දෙවියන් සිහි කළා වන්දනාමාන කරනවා වගේම ඔබ පළතුරු වට්ටියක් පූජා කරන කතරගම දෙවියන් වෙනුවෙන් ඔබට මෙම ග්‍රහමාරුව තුළ යම් අපල තත්වයක් තිබුණා නම් ඒක निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිථුන ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. මිථුන ලග්න හිමි ඔබට බොහොම වැදගත් වූ ග්‍රහමාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. සිකුරු ග්‍රහයාගේ ග්‍රහමාරුව මම මේ කියන දේ බොහොම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගත්තොත් එහෙම කේන්ද්‍ර සටහන අතට අරගෙන ලග්න ස්ථානයේ ඉඳලා ගායනකොට ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රවි බුධ කේතු යෝගයක් තිබෙනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ සිකුරු චන්ද්‍ර ශනි යෝගයක් තිබෙනවා. නවවැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. මොකද මිථුන ලග්න හිමි ඔබේ ලග්නාධිපතිත් 6 වැන්නේ ගමන් කරමින් සිටින කාලයක්. මෙම කාල සීමාව තුළ සමාශ්‍රිත රෝග තත්වයන්, හෘද වස්තු ආශ්‍රිත රෝග තත්වයන්, ඒ වගේම ඔපරේෂන් වගේ දේවල් වෙන්න පුළුවන්. සැත්කම් වලට වාජනය වෙන්න පුළුවන්. මේ කාලේ එවැනි දේවල් වලට දින දාගෙන තියෙනම තරමක් ඉවසිලිවන්තව ප්‍රවේශවන්තව වැඩ කටයුතු කරන්න අඟහරුවාදා දවසක ඒ වගේ දේවල් වලට එච්චරම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි
මෙම කාල සීමාව තුළ ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබ බලාපොරොත්තු නොවූ ආදායම් මාර්ග ඔබට අනිවාර්යෙන්ම ලැබේවි. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු නොවූ මුදල් ලැබේවි. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයට හිතවතුන්ගෙන් ඔබට ඒ සඳහා උදව් උපකාර පවා ලැබේවි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට සහෝදර සහෝදරියන්ගෙන් යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. සහෝදර සහෝදරියන් නොසිතන විදියට ඔබට උදව් කරයි, ඥාති සහෝදරයන් උදව් කරાવી. ඔබට ක්‍රීඩා ශේෂ්ත්‍රයේ නියැලෙනු ඔබට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ වාහනවල ගමන් කරනවා නම් ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න පුළුවන් නම් වාහනවල ඉස්සරහ සීට් එකේ ගමන් කරන්න නැතුව පිටිපස්ස සීට් එකේ හරි ගමන් කරන්න. මොකද එයින් ඔබට යම් යම් අනතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන නිසා ඉතාමත්ම ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවට පිටරටක සේවය කරන ගෘහ සේවිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට මෙම කාල සීමාව ඉතාමත්ම වැදගත්. ඔබගේ වැටුප් වැඩිවීම සබාව ඔබගේ පහුගිය කාල සීමාව තුළ ආර්ථිකමය වශයෙන් ඔබ පීඩාවටපත් වුණා නම් ඒ පීඩා තත්ත්වයන් දුරු කරගෙන වැඩ කටයුතු කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඉතින් ඒකින්ද මම මේ කියපු ආකාරයට ඔබ බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා වගේම යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා බදාදා දවසක කතරගම දෙවියන් සිහි කරමින් වැඩ කටයුතු කරලා කතරගම දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරන්න ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. කටක ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව ගැන කතා කරනකොට ඔබට බොහෝම සුවිශේෂයි, බොහෝම අතිශය වැදගත් ග්‍රහමාරුවක්. මොකද සිකුරු 7 ග්‍රහමාරුවක් විදිහට තමයි මෙම ග්‍රහමාරුව මට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ මම මේ කියන විදිහට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ රවි බුධ කේතු සහ කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. 6 වැන්නේ ග්‍රහයින් නැහැ. 7 වැන්නේ සිකුරු චන්ද්‍රය ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. 8 වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 9 වැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට ඉතාමත්ම සුවිශේෂයි. ඔබ ගණිත ශේෂ්ත්‍රයට ඉතාමත්ම දක්ෂතාවයක් දක්වන කාල සීමාවක්. ඒ වගේම තමයි sannivedanයට ඉතාමත්ම දක්ෂතාවයක් දක්වන කාල සීමාවක්. එවැනි රැකියාවලට සම්මුඛ පරීක්ෂණ වලට ගියොත් එයින් සාර්ථකත්වය ළඟා කර දෙනවා වගේම ඔබට සමාජීය වශයෙන් බොහෝ ගරු බුහුමන් ලැබමින් වැඩ කටයුතු කරන්න පුළුවන් කාල සීමාවක් වගේම ඔබට මෙම කාල සීමාව තුළ රාජ්‍යාංශයේ රැකියාවලින් ඉතාමත්ම තෘප්තිමත් භාවයට පත් වෙන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබ ක්‍රීඩාවන් වල නියැලෙන උදවියට ඔබ නොසිතූ ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන් වාසනාව පැහැදිලිවම පවතිනවා. වගේම ඔබට මෙම කාල සීමාව තුළ නිදන්ගත රෝග තත්ත්වයන් මතුවෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේශම් වෙන්න. ජලය සම්බන්ධ වතුර සම්බන්ධ රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබ බාත්රූම් එක ලිස්සලා හරි වැටෙන්න පුළුවන්. ඒකින්ද ඔබ බොහොම ඉවසිලිවන්තව කටයුතු කරොත් බොහොම හොඳයි. ඒ වගේම තමයි ඔබ නොසිතන ආකාරයට ඔබගේ ගෙදර සිටින සුරතලාගෙන් වෙන්න පුළුවන්. ගෙදර සිටින යම් සුරතලෙක්ගෙන් හෝ ඔබට හානියක් වෙලා ඔබට රෝහල්ගත වෙන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. ඉතින් ඒකින්ද ඉතාමත්ම ප්‍රවේශම් සහගත වැඩ කටයුතු කරන්න ඕන කාලයක්. ඔබ විදේශගත ඔබට පවා යහපත් ආදායම් මාර්ග විවෘත වෙනවා. වගේම ඔබට මනස නිදහසේ තියාගනිමින් වැඩ කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් ඔබට අනිවාර්යෙන්ම මෙම කාල සීමාව තුළ නිර්මාණය වේවි. ඉතින් ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් සඳුදා දවසක පුළුවන්කම තිබෙනවා සඳුදා දවස තුල පත්තිනි මෑණියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම ඔබට ඉඩකඩ තිබෙනවා පත්තිනි මෑණියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉන්න ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. සිංහ ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව ඉතාමත්ම සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. මොකද ඔබට මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ 6 වැන්නට
පස්වැන්න ඉඳලා 6 වෙනිට. ඉතින් අපි ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න ඔබට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තනම් මම මේ කියන ආකාරයට ග්‍රහයින් ඉන්නවද කියලා බලන්න. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ශනි සිකුරු චන්ද්‍රයා ඉන්නවා. හත්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරනකොට ඔබට ඊ타ත්ම සුවිශේෂ වූ පිහිටීමක් තිබෙනවා මේ ශනි සිකුරු සහ චන්ද්‍රය 6 වැන්නේ රැඳී සිටීම. ඉතින් ඔන්න ඔබ දියවැඩියාව සම්බන්ධ රෝග තත්ත්වයන් වල පෙළෙන උදවිය ඊ타ත්ම ප්‍රවේශම්කාරී වෙන්න. ඒ වගේම තමයි ඔබට වතුරෙන් අපලයි ජලයෙන් අපලයි ඒ වගේම තමයි පූජනීය ස්ථානවලදී ඔබට යම් යම් අනතුරු තත්ත්වයන් වලට මුහුණ දෙන්න ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ ගෙවල් දොරවල් යාන වාහන සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියාවල නියැලෙන උදවියට ඔබගේ ආයතනය තුල ඔබට යම් යම් දේවල් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි භූමිය සම්බන්ධ දේවල් ලැබෙන්න පුළුවන් කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහය බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඊ타ත්ම සාර්ථක විවාහයක් ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. වගේම ඔබට විවාහයෙන් ඊ타ත්ම උසස් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. විවාහයෙන් ඔබට සාර්ථක පුද්ගලයෙක් මුණ ගැහෙවි. ඊ타ත්ම සාර්ථක ලෙස ඔබගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට වැඩිහිටි පාර්ශවයේ සහ වෙනත් පාර්ශවයන්ගෙන් බලපෑම් නින්දා කරන කියන දේවල් අසාර්ථක වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබ රාජ්‍ය රැකියාවක් කරන උදවිය ඊ타ත්ම ඉවසිලිවන්ත වෙන්න. ඔබ නොසිතන පිරිස් ඔබ සමග ගැටුම් වට ඒවි. ඒ වගේම තමයි ඔබ නොසිතන පිරිස් ඔබට හානිදායක අයුරින් යම් යම් දේ සිදු කරන්න උත්සාහ කරා. ඉතින් ඊ타ත්ම ඉවසිලිවන්තව සහ ප්‍රවේශම්කාරීව මෙම කාල සීමාව ගත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ විදේශගත ඔබට ඉතාමත්ම සුබදායක යෝග කිහිපයක්ම පෙනෙන්නට තිබෙන නිසා විදේශගත ඔබ ඉතාමත්ම ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරනවා. වගේම ඔබට ආදායම් ලැබීම අතින් ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන ආදායම ඊ타ත්ම සාර්ථක අයුරින් ඉෂ්ට කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට යම් හෝ සුළු හෝ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා මෙම කාල සීමාව තුළ ඉරිදා දවසක පත්තිනි මෑණියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම පත්තිනි මෑණියන්ට පළතුරු වට්ටියක් පූජා කරන්න, පූජා කළා මෙම ගහමාරුව සාර්ථක කරන දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. එයින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයට මේ ග්‍රහමාරුව මොන විදියට බලපායිද කියන එක කතා කරන්න. කන්‍යා ලග්න හිමි ඔබට ඊ타ත්ම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මම මේ කියන දේ බොහොම සරලව. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ චන්ද්‍රයා සිකුරු ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. හයවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට ඔන්න රාශි කිහිපයක ග්‍රහයින් විශාල වශයෙන් රැඳී සිටින කාල සීමාවක්. ඉතින් ඔන්න ඔබ කරන සෑම කටයුත්තක්ම ඉතාමත්ම වික්‍රමාන්විතව ඉතාමත්ම එඩිතරව කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන කාල සීමාවක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඔබ කරන කියන හැම කටයුත්තක්ම ඉතාමත්ම සාර්ථක වෙන බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි දරුවෙක් ඉන්නව නම් ඒ දරුවට ඉතාමත්ම අති සාර්ථක කාල සීමාවක්. අධ්‍යාපන අතින් ඒ වගේම තමයි කළමනාකරන ශේෂ්ත්‍රයේ අධ්‍යාපන කටයුතු හදාරනව නම් උපාධියක් ගන්නව නම් පශ්චාත් උපාධියක් ගන්නව නම් ඔන්න ඒ අයට ඉතාමත්ම යහපත් කාල සීමාවක් උදා කරනවා. ඒ වගේම තමයි වෛද්‍ය පීඨ සිසුන්ට ඉතාමත්ම සුබ ප්‍රතිඵල ගෙන දෙන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබට ඔබගේ අවශ්‍ය දේවල් සාර්ථකව නිම කරගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගන්න පුළුවන් කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. විවාහගත ඔබට විවාහ වෙලා ඉන්න අයට ඒ වගේම තමයි ආදරවන්තයින්ට ප්‍රේමවන්තයින්ට ප්‍රශ්න පැන නගින්න පුළුවන් තමන්ගේ විවාහ ජීවිතය තුළ.
ඉවසිලිවන්තව වැඩ කරන්න, බුද්ධිමත් වෙන්න, ඔබ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතනෝ වැඩි ලෞකික ජීවිතය ගැනත් මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න මෙම කාල සීමාව තුළ. නැත්නම් ඔබගේ විවාහ ජීවිතයේ අනවශ්‍ය ලෙස ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාමය වශයෙන් ඔබට ඔබගේ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි තරමක් ප්‍රවේශම් වෙන්න. ඔබගේ රැකියාවේ ඔබ නොසිතපු විදියට වෙන අයත් එක්ක හැලේ හැප්පීම් මත ඔබගේ රැකියාව මාරු වෙලා දුරකට යෑමේ ඉඩකඩ තිබෙන නිසා ඉවසිලිවන්ත වැඩ කටයුතුත් කරයි කිරීම වැදගත්. ඒ වගේම තමයි විදේශගතව වැඩ කටයුතු කරන ඔබට විදේශගත වෙලා ලංකාවට එන්න ඉඩකඩ ලැබේවි. ඉතින් ඒක හින්දා රැකියාවෙන් පවා ඉවත් වෙන්න ඉඩකඩ තිබෙන නිසා මේ කාල සීමාව ඉවසිලිවන්තව වැඩ කටයුතු කරොත් වැදගත් වෙනවා. ඔබට මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට ඉඩකඩ තිබෙනවා බදාදා දවසක පත්තිනි මෑණියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම පත්තිනි මෑණියන් වෙනුවෙන් පළතුරු පූජාවක් තියලා මේ ග්‍රහ මාරුවෙන් අපල තත්වයන් දුරු කළ දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. ඔබේ ජීවිතය අනිවාර්යෙන්ම සාර්ථක වේවි. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයට මෙම ග්‍රහ මාරුව මොන විදියටද කියලා කතා කරන්න. ඇත්තටම මෙම ග්‍රහ මාරුව ඉතාමත්ම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක්. මොකද සිකුරු ග්‍රහය මකර රාශිගත වීම තුලා ලග්න හිමි ඔබට ඉතාමත්ම වැදගත් විදියට මේ බලපානවා. ඉතින් ඔබට පුළුවන් නම් කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. කේන්ද්‍ර සටහන අතට ගත්තට පස්සේ වම් පැත්තට ගණනකොට ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රවි, බුධ, කේතු, කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ චන්ද්‍රය, ඒ වගේම ශනි සහ සිකුරු ග්‍රහයින් රැඳී සිටිනවා. පස්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ නැහැ. 11වැන්නේ නැහැ. 12වැන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන බලාව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට මෙම ග්‍රහ ගමන ඉතාමත්ම වැදගත්. ඔබට ආර්ථිකමය වශයෙන් තරමක් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරනවා නම් නැත්නම් ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් තුන්වෙනි පාර්ශවයන්ගේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුළුවන්. ඉතාමත්ම ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද ඔබ නොසිතන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ මෙම කාල සීමාව තුළ පවතිනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ දැඩි තීන්දුව తీරන වලට එළඹීම නිසා ඔබ තරමක් ඔබට අසීරු තත්වයන් වලට පත් වෙන්න පුළුවන්. ඔබ ඔබගේ වචනය ප්‍රවේශම් කරගන්න, කට ප්‍රවේශම් කරගන්න, කට වැරදීම් නිසා ඔබට ඔබගේ රැකියාව පවා අහිමි වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ස්ථානවලට පදිංචි ස්ථානවලට භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ තත්වයන් පැමිණෙන්න පුළුවන්. ඒකින්ද ඉතාමත්ම ඉවසිලිවන්ත වෙන්න. තමන් හැම වෙලාවෙම දානමාන ඒ වගේම තමයි පුණ්‍ය කටයුතු වලට නැඹුරු වෙලා වැඩ කටයුතු කරොත් ඉතාමත්ම සුබයි. වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධව අධ්‍යාපන කටයුතු කරන උදවියට, ඒ වගේම තමයි වෛද්‍ය ශාස්ත්‍රයේ නියැල ඉන්න උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. වගේම මේ කාල සීමාව තුළ ඔබට සැඟවුණු රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවට හරියට වෛද්‍ය උපදෙස් පිළිබඳමින් වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. වගේම ඔබගේ රැකියාමය වශයෙන් ඔබට ඉතාමත්ම උසස් දියුණුවක්, ඉහළ දියුණුවක් ඇති වෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට මෙම ග්‍රහ මාරුව තුළ අපල තත්වයක් තිබෙනවා නම් එම අපල තත්වයන් निराකරණය කරගන්න ඔබට ඉඩකඩ තිබෙනවා. සිකුරාදා දවසක පත්තිනි මෑණියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම ඔබ පත්තිනි මෑණියන් වෙනුවෙන් පළතුරු පූජාවක් සිදු කරන්න. එයින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහයා මකර රාශි ගත වීම කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයට කොහොමද කියන එක කතා කරන්න. වෘශ්චික ලග්න හිමි ඔබට ඊ타ත්ම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට මේ ග්‍රහ මාරුව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මේ කියන විදියට කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගත්තට පස්සේ වම් පැත්තට ගනිනකොට ලග්න ස්ථානයේ රවි, බුධ, කේතු, කුජ දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ චන්ද්‍රය, සිකුරු, ශනි. හතරවැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙම ග්‍රහ ගමන සුවිශේෂයි කියන එක මම මුලින්ම කිව්වා. සිකුරු ග්‍රහයා උත්තරසල නැකතින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් දවස් ගණනාවක් මෙම ග්‍රහ මාරුව සිදු වෙලා මෙම රාශිය තුල රැඳී සිටිනවා. ඔබගේ ජීවිතයේ ඊ타ත්ම සුවිශේෂ වූ තීන්දුව తీරන රසක් ගනීවි.
ඔබගේ අනාගතය ගැන හිතලා ඔබ තීන්දුව తీරන ගන්න කාලයක්. ඒ වගේම තමයි ඔබගේ අනාගතයේ ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථක වෙන බව මෙම ග්‍රහමාරුව තුල පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතය තුල ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙන වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉඩකඩ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහ නොවී සිටි උදවියට විවාහ වෙන්න හොඳ කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. මේ කාල සීමාව වෙලාවේ යම් වෙලාවක දරු උප්පත්තියක් ලබනවා නම් ඒ දරු උප්පත්තිය ඉතාමත්ම බලවත් දරු උප්පත්තියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද රුචක යෝගයේ ඇතිව තමයි මෙම ග්‍රහමාරුව තුල ග්‍රහමාරුව සිදුවීමත් එක්ක මෙම දරු උප්පත්තිය ලබනවා නම් ඒ කාල සීමාව තුල සිදු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ යම් සුළු අපල තත්වයන් තියෙන්න පුළුවන්. නමුත් ඔබගේ ධන තත්වය ඉතාමත්ම සාර්ථක වේවි, ආර්ථිකයේ ශක්තිමත් වේවි. ඒ වගේම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් පැත්ත සාක්ෂාත් කරගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන්. විදේශගත ඔබට ඉතාමත්ම හොඳ නැවුම් සම්බන්ධතා ගොඩනැගේවි. උදව් උපකාර තියෙන බොහොම නිහතමානී සම්බන්ධතාවයන් ගොඩනැගේවි. ඉතින් ඒයින් ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. වගේම ඔබට මෙම කාල සීමාව තුළ බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඉතාමත්ම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඔබට අපල තත්ත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා අඟහරුවාදා දවසක පත්තිනි මෑණියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි පත්තිනි මෑණියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරන්න. ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. ඉතින් ඔබට මතක් කරන්න ඕන ඔබගේ ලග්නාධිපති ඉතාමත්ම හොඳින් ගමන් කරන්නා වූ කාල සීමාවක් ඔබට පුළුවන්කම තිබෙනවා නම් මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේ. ගෝචර ගමන ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ චන්ද්‍රය, සිකුරු, ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. තුන්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ රවි, බුධ, කේතු, කුජ ග්‍රහයින් රැඳී සිටීමෙන් තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඉතින් ඊ타මාත්ම වැදගත් වූ ග්‍රහමාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. රාහු ග්‍රහය 6 වෙනි ගමන් කරනවා කියන්නේ ඔන්න ටිකක් ප්‍රවේශම් වෙන්න ඔබට ඔබ නොසිතන විදිහේ රෝග තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඔබේ රෝග තත්ත්වය ඔබ උදාහරණයක් විදිහේ ඔබ සෙමට බේත් ගන්න ගියොත් ඔබට ඊට එහා ගියපු වෙන රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් හරි විදියට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඒ වගේම තමයි සමහර වෙලාවන්නට සෞඛ්‍ය අංශ වලින් දෙන රිපෝට් පවා වැරදෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන. මොකද රාහු ග්‍රහය සාමාන්‍යයෙන් 6 වෙනිනේ ඉන්නකොට සියලු රෝග තත්ත්වයන් හංගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒකින්ද ඉතාමත් ප්‍රවේශම් වෙන්න ජලය ආශ්‍රිත රැකියාව කටයුතු කරන උදවිය, දීවර ශේෂ්ත්‍රය සම්බන්ධ රැකියාව කටයුතු කරන උදවිය, ඒ වගේම වතුර බෝතල් නිෂ්පාදනය කරන උදවිය, එවැනි අය ටිකක් ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න මෙම කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ කෘෂි කර්මාන්තයෙන් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විවාහමය වශයෙන් ඔබට විවිධ සමාජීය වශයෙන් නිකන් චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඔබගේ කීර්ති නාමයට හානි වෙන්න පුළුවන් යම් සම්බන්ධතා නිසා. ඉතින් ඒ ගැනත් ඔබ අවධානයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඔබ විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඉතාමත්ම සුබඵලගෙන දෙන විශේෂයෙන්ම ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියා කටයුතු කරන හෝ රාජ්‍ය සේවයට සම්බන්ධව ඉහළ තනතුරු දරන උදවියට මෙම කාල සීමාව යහපත් ප්‍රතිකාර ළඟා කර දෙන ඔබ බලාපොරොත්තු වන අන්දමේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දවසක ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා. බ්‍රහස්පතින්දා දවසක පත්තිනි මෑණියන් සිහි කළා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම පත්තිනි මෑණියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරන්න. එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ මකර ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. මකර ලග්න හිමිය ඔබට ඉතාමත්ම වැදගත් ග්‍රහමාරුවක්. මොකද ග්‍රහ වලල්ලක් සහිතව ඔබගේ ලග්නස්ථානයේ රැඳී සිටමින් ගමන් කරන්නා වූ කාල සීමාවක්. ඉතින් ඔබට පුළුවන් නම් මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි ලග්නස්ථානයේ චන්ද්‍රයා, ඒ වගේම සිකුරු,
ශනි කියන ග්‍රහයෙන් රැඳී සිටිනවා. දෙවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙම ග්‍රහමාරුව ඔබට ඉතාමත්ම සුවිශේෂයි. චන්ද්‍ර සිකුරු ශනි යෝගයක් එක්ක ලග්න ස්ථාන සාමාන්‍ය චන්ද්‍ර ශනි යෝගය තරම්ම සුබදායක වෙන්නේ නැහැ. මේ කාල සීමාව තුළ විවාහ වෙන්න ඉන්න උදවිය ඔන්න තරමක් ප්‍රවේශම් වෙන්න ඔබගේ විවාහය දෙදරා යන්න පවා ඔන්න මෙන්න තිබිලා හෙට විවාහ වෙන්න තිබිලා අද ඒ විවාහය දෙදරා යන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඉවසිලිවන්ත වෙන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ වෛද්‍යවරුන්ට ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන්ට තරමක් අපලගෙන දෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ට උපදේශන වෘත්තීන් වල නිරන උදවියට අපලගෙන දෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. කම්කරු වෘත්තීන් වල නියැලෙන උදවියට අපලගෙන දෙන කාල සීමාවක් වගේම ඔබ යම් අවස්ථාවකදී ස්වර්ණාභරණ ශේෂය වැනි ශේෂයක වැඩ කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ගණිතාංශයෙන් උසස් අධ්‍යාපන කටයුතු හදාරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරන බව පෙනෙන්න තිබෙනවා. නමුත් අනිත් ශේෂයන් වලට අධ්‍යාපනය කඩාකප්පල් වීම වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරොත් වඩාත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ කොන්දා ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැනත් අවධානයෙන් යුතුව කටයුතු කරනවා. වගේම ඔබට මෙම කාල සීමාව තුළ නොසිතන පුද්ගලයෙක් ඔබට මුණ ගැහෙවි. ඒ පුද්ගලයා හරහා ඔබගේ ජීවිතය වෙනස් කරයි. සමහර ලාවට එය ඔබගේ ජීවිතයේ සහකරුවා වෙන්න පුළුවන්. සමහර ලාවට ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන්. ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පුද්ගලයා ඔබට බොහොම සමීප වේවි. ඒ හරහා ඔබට උදව් උපකාර කරයි. විදේශගතව සිටින ඔබට මෙම කාල සීමාව ඉතාමත්ම සුබදායක කාල සීමාවක්. වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙන උදවියට ඔබ යම් ආදායමක් බලාපොරොත්තු වෙන සිටින උදවියට ඉතාමත්ම සුබ ප්‍රතිඵල ගෙන දෙන බව මෙම ග්‍රහමාරුවත් එක්ක පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුව තුළ සුළු සුළු අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඒ සුළු සුළු අපල තත්වයන් තිබුණොත් ඔබට පුළුවන් කම තිබෙනවා ඉඩකඩ පවතිනවා. මෙම කාල සීමාව තුළ සෙනසුරාදා දවසක පත්තිනි මෑණියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එයින් ඔබේ ජීවිතය තව තවත් සාර්ථකත්වයට ළඟා වේවි. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන්ටත් පහනක් පත්තු කරන්න අමතක කරන්න එපා. එයින් ඔබට තවත් ජීවිතය සාර්ථක වේවි. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. ඉතින් ඇත්තටම මෙම ග්‍රහමාරුව ඔබට ඉතාමත්ම වැදගත්. ගුරු ග්‍රහය ලග්න ස්ථාන ගත වෙමින් ගමන් කරන්නා වූ කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබට මෙම කේන්ද්‍ර මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න මම මේ කියන විදිහට ගෝචර ගමන ගැන කල්පනා කරොත් ලග්න ස්ථානයේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ චන්ද්‍රය ශනි සිකුරු ග්‍රහයින් රැඳී සිටීමෙන් තමයි මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ. ඉතින් ඊ타ත්ම වැදගත් ග්‍රහමාරුවක් විදිහට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඔන්න ඔබට සුබඵල දෙනවා. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතය සාක්ෂාත් කරගන්න සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ඔබගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව නීතිමය ප්‍රශ්න පැන නැගෙන්න පුළුවන්. එයින් ඔබට අවාසියක් සිදු වෙන්න පුළුවන්. එයත් මතක තබා ගන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ උපදේශන වෘත්තීන් සහ රජයේ රැකියාවන් සහ ඔබ සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපන් ගමෙන් එපිට රැකියා කටයුතු කරන උදවියට විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. වගේම ඔබට කළමනාකරණ ශාස්ත්‍රයේ ඉහළ තනතුරු දරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබගේ රැකියාව තුළ ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට ඇචීව්මන්ට් වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට ඔබගේ ඒ සඳහා වෙනත් ඔබගේ ඉන්න සේවක පිරිසගෙන් උදව් උපකාර ලැබේවි. ඒ වගේම තමයි ඔබට ඉන්න උදවිය ඔබට ඉන්න සමාජයේ ඉන්න ශාස්ත්‍රයේ ඉන්න උදවියත් ඔබට උදව් උපකාර කරයි අනිවාර්යෙන්. ඒ නිසා ඔබ වැදගත් පුද්ගලයෙක් බවට මෙම කාල සීමාව තුළ පත් වෙයි. ඔබ කරන කියන කටයුතු වලින්
ඉතාමත්ම සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම කාල සීමාව තුළ ඔබට ධනහිස් ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයන් ඇතිවීමේ අවදානම් තිබෙන නිසා ඉතාමත්ම ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කරොත් වඩාත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ රැකියාමේ වශයෙන් ඔබගේ ඉහළ නිලධාරීන් එක්ක යම් ගැටුම් මතභේද ඇති කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබ ඉවසිලිවන්ත වෙන්න, බුද්ධිමත් වෙන්න. මෙම කාල සීමාව තුළ ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් සෙනසුරාදා දවසක කතරගම දෙවියන් සිහි කරලා වැඩ කටයුතු කරනවා වගේම සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරන්න. එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නයට මෙම සිකුරු ග්‍රහයා මකර රාශිගත වීම මොන විදියට බලපායිද කියන එක කතා කරන්න. ඇත්තටම මෙම ග්‍රහමාරුව ඉතාමත්ම වැදගත් ග්‍රහමාරුවක්. ඔබට පුළුවන්කම තිබෙනවා ක්‍රේන්ද්‍ර සටහන අතර අරගෙන බලන්න මම මේ කියන විදියට ග්‍රහ ගෝචර ගමන ගැන ඔබට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැනි ග්‍රහයින් නැහැ. තුන්වැනි රාහු ග්‍රහය ඉන්නවා. හතරවැනි ග්‍රහයින් නැහැ. පස්වැනි ග්‍රහයින් නැහැ. හයවැනි ග්‍රහයින් නැහැ. හත්වැනි ග්‍රහයින් නැහැ. අටවැනි ග්‍රහයින් නැහැ. නවවැනි රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. 10වැනි ග්‍රහයින් නැහැ. 11වැනි සනි චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 12වැනි ගුරු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊ타මාත්ම වැදගත් ග්‍රහමාරුවක්. ඔබ වික්‍රමාන්විත වැඩ කරන්නා වූ කාල සීමාවක්. ඔබගේ දජය නැත්තම් ඔබගේ හැකියාව පෙන්වන කාල සීමාවක්. ඒ වගේම තමයි ආරක්ෂකාංශයේ රැකියා කටයුතු කරන උදවියට ඔන්න ඔබගේ තේජාන්විත බව පෙන්වන්න පුළුවන් ඉඩකඩ ලැබෙන කාල සීමාවක් වගේම මෙම කාල සීමාව තුළ ඔබට විදේශයන් වලින් පැසසුම් ලැබේවි. ඔබගේ දුර ඉන්න පිරිස අතර ඔබට ලං වෙන්න බලාවි. දුර ඉන්න ඥාතිය ඔබට ලං වෙන්න බලාවි. ඔබේ ගාව ළඟින්ම ඉන්න හිතවත් ඔබට උදව් උපකාර කරන කාල සීමාවක්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ යම් කෙනෙක් විවාහ වෙනම නම් ඉතාමත්ම යහපත් විවාහයක් වේවි. ඔබ බලාපොරොත්තු වෙන පරිදි ඔබගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි. දෙදෙනා අතර බොහොම අන්‍යෝන්‍ය හිතවත්කමින් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව වැඩ කටයුතු කරන්න පුළුවන් ලැබෙන කාල සීමාවක් වගේම මෙම කාල සීමාව තුළ ඔබ විදේශගත වෙන බලාපොරොත්තු වෙනවා තාක්ෂණික විෂයන් වලට සම්බන්ධ දේවල් සහ කුෂිකර්මාන්තික විෂයන් වලට සම්බන්ධ රැකියා කටයුතු හෝ අධ්‍යාපන කටයුතු වලින් විදේශගත වෙන්න උත්සාහ කරන ඇත්තරම එය ඉතාමත්ම සාර්ථක වේවි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බඩ ආශ්‍රිත, ධනහිස් ආශ්‍රිත සහ අත් ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එම ආබාධ තත්ත්වයන් වලට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඔබය කල් තබා ගන්න එපා. ඔබට යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට දියවැඩිය ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඊ타මත්ම සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න. ඔබට මෙම ග්‍රහමාරුව තුළ යම් අපල තත්ත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා බ්‍රහස්පතින්දා දවසක නාථ දෙවියන් සීකර වැඩ කටයුතු ආරම්භ කළ නාථ දෙවියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරන්න. පූජා කළා ඒ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඉල්ලීමක් කරන්න. එයින් ඔබේ ජීවිතය තව තවත් සාර්ථකත්වයට පත් වේවි. මම අද ඔබට මේ ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක්. ඒ වගේම තමයි 22 වෙනි දෙරකානාධිපති 64 වෙනි නවාංශකාධිපති වෙනි ග්‍රහ තත්වයන් මත මෙම වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම ග්‍රහමාරුව තුළ ඔබට සුවිශේෂ වූ සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලුම දේවල් ඔබගේ ජීවිතයට හොඳට හෝ නරකට වෙනවා නම් මම ඒ කියපු අපල වලට කරන්න ඕන වත් පිළිවෙත් සිදු කරන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔබට පුළුවන් රුක්ෂාන් ජයසේකර සිකුරු මාරුව කියලා සර්ච් කරන්න අන්තර්ජාලයේ ඔබට මෙම වීඩියෝ නැවත බලා ගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. තවත් මෙවැනිම විශේෂ වූ ග්‍රහමාරු කිහිපයකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා.